නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ දෙමාසයක් පුරා නිවන් සුව වළඳා බ්‍රහ්මාරාධනේ පිළිගෙන දසදහසක් ලෝක ධාතුවට එක හඬින් ඇසෙනසේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා ඉදිරිපිට දේශනා කොට අදාළ අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාවේ මුලින් ඇති ධර්ම උද්දේශ පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ සඳහන් වෙනවා ඒතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මහණෙනි කාම සුකල්ලිකානු යෝගය අත්ථ කිලමතානු යෝගය කියන මේ උභයාන්තයට නොපැමිණ මජ්ක්‍ධිමා පටිපදා අභිසම්බුද්ධා මධ්‍යම ප්‍රතිපදාවක් ආબોධ කරන්න යෙදුන චක්ඛුකරණී ප්‍රඥා චක්ෂුව ඇති කරන්නා වූ ඥානකරණී විනිවිද දක්නා නුවණ ඇති කරන්නා වූ උපසමාය කෙලෙසුන් සංසිඳවන්නා වූ අභිඤ්ඤාය චතුරාර්ය සත්‍ය දැක ගැනීමට සමත් වන්නා වූ සම්බෝධාය සතර මඟ ඵලයට පමිනීමට සමර්ථ වන්නා වූ නිබ්බානාය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට සමර්ථ වන්නා වූ මධ්‍යම ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ විසින් ආબોධ කරන ලදී. ඒ කවර විදිහේ මධ්‍යමා ප්‍රතිපදාවක්ද අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ඉදිරි කියන්නේ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි ආදී අංග 8යි කියන එක මේ කෙටි තේරුම. බෞද්ධයන් වශයෙන් අපි සෑම දිනාගේ එකම පැතුම ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනටපත් වීම. තෙරුවන් සරණ යාමේ පරමාර්ථයත් ඒකයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සතර දුකින් මිදී ශාන්ත නිවන සාක්ෂාත් කරනු පිණිස බුද්ධ රත්නයේ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සතර දුකින් මිදී ශාන්ත නිවන සාක්ෂාත් කරනු පිණිස සරුවඥ දේශිත ශ්‍රී සද්ධර්ම රත්නයේ පිළිගනිමි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සතර දුකින් මිදී ශාන්ත නිවන් සුව ලැබනු පිණිස ආර්ය මහා සංඝ රත්නයේ අනුගාමික සංඝ පිරිස කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමි. මේ ප්‍රාර්ථනාවෙන් බෞද්ධයාගේ පරමාර්ථය කියවෙනවා. මේ මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට
යායුතු ගමන් මඟ සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාළ අන්ත දෙකට නොයැටෙන මැදුම් පිළිවෙතයි කියලා. මෙතන අන්ත දෙක නමින් හැඳුන්වුවේ ලෝභයයි දෝෂයයි කියන මේ ධර්මතා දෙකයි. කාම සුඛල්ලිකාන යෝගය කියන්නේ ලෝභයවත් තෘෂ්ණාව. අත්ථ කිලමතාන යෝගය කියන්නේ ද්වේෂය, ව්‍යාපාදය. මේ දෙකට ප්‍රධාන හේතුව වන්නේ මෝහය. ඒ කියන ධර්මතා තුන අකුසල මූල තුන තමයි බොහෝ සෙයින් සත්ත්ව සංකාන තුල මුල් බැසගෙන තිබෙන්නේ. ඒ වායට නොඇති තථාගතයන් වහන්සේ මැදුන් පිළිවෙතක් සොයාගත්තා. ලෝභයෙන් තොර අලෝභ සාගත, ද්වේෂයෙන් තොර අදෝෂ සාගත, මෝහයෙන් තොර අමෝහ සාගත මේ කුසල මූල ධර්මතා තුන මුල් කරගෙන තථාගතයන් වහන්සේ මැදුන් පිළිවෙතක් සොයා අනුගමනය කළා. ඒ සඳහා කවුරුත් බුද්ධ චරිතය දන්නවා. මහා බෝසතාණන් වහන්සේ වාස 29 දී අසල පොය දවසේදී පැවිදි වුණා. දවස් 7ක් තථාගතයන් වහන්සේ ප්‍රීති සැපෙන් අනුපිය අඹවන්නේ විවේකීව ගත කළා. ඊළඟට පිළිසුංගා වළඳලා පළමුවෙන්ම එවකට ප්‍රසිද්ධව සිටිය ආලාර කාලාම තවුසානන් වෙත පැමිණියා. එතුමා සමග සාකච්ඡා කළා. සාකච්ඡාවකට කල්පනා කළා මේ ආලාර කාලාමයට පමණක් නෙමෙයි සද්ධා විරිය සති සමාධි ඥාන තියෙන මටත් තියෙනවා. මමත් මේක ධර්මම අධිගමනය කරන්න මේ කියලා ගහක් මුලට ගිහින් ආවර්ජනා කළා පමණයි අනුපිළිවෙලින් ධ්‍යාන 7ක් ඉපදෙව්වා. ආලාර කාලාමතුමා මේක දැනගෙන එතුමාගේ ආශ්‍රමයේ නවතින්න කිව්වා. නමුත් උන්වහන්සේ නොනවති තවත් ඊටත් වඩා ප්‍රසිද්ධ උද්දකරා පුත්‍ර වෙත ගියා. එහිදී සාකච්ඡා කළා පමණයි තමන් කල්පනා කළා මොහු සමාපatti 8ක් ලබාගෙන ඉන්නවා. මට සද්ධා විරිය සති සමාධි ඥාන තියෙන මමත් මේක අධිගමනය කරන්නේ මේ කියලා ගහක් මුලට ගිහින් එකම ආවර්ජනාවකින් එකම ආසනයේදී ඉතිරි සමාපatti ඉපදෙව්වා. ඒ කියන්නේ 8 වෙනි සමාපatti ඉපදෙව්වා. උද්දකරා පුත්‍ර තාපසතුමා මේ බව දැනගෙන ආරාධනා කළා තමන්ගේ ආශ්‍රමයේ නැවතී තමන්ගේ ශිෂ්‍යයන් අනුශාසනා කරමින් වැඩ ඉන්නා ලෙස. බෝසතාණන් වහන්සේ එතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළා. මේ අෂ්ට සමාපatti ලැබූ පමණින් ආර්ය සත්‍ය අවබෝධ වුණා වන්නේ නැහැ. එනිසා මා සොයා යන්නට ඕනේ කියලා තමන් වහන්සේ විවේකයේ සඳහා වැඩි අවුරු වේදනවත. එවකට අත්ථකිලමතාන යෝගයේ විමුක්ති මාර්ගය කියලා බොහෝ තාපසවරු අනුගමනය කරන නිසා ඒක අත්හදා බලන්න ඉහළ මට්ටමට අන්තයටම ගිහින් අත්ථකිලමතාන යෝගයේ අනුගමනය කළා. අවුරුදු 6කට ආසන්න කාලයක් දැන් පැවිදි වෙලා සති 2යි ඊළඟට බුදු වීමට සති 2කට ආසන්න වෙනතුරු මේ අත්ථකිලමතාන යෝගයේ අනුගමනය කළා. සැබවින්ම මේ අත්ථකිලමතාන යෝගය ඉහළටම අනුගමනය කළ බෝසතාණන් වහන්සේට කායික වශයෙන් අසීමිත දුර්වලතාවක් ඇති වූ නමුත් මානසික වශයෙන් සති සමාධියෙන්ගේ අදුවක් උනේම නැහැ. ඒ අතර උන්වහන්සේ නුවණින් තේරුම් ගත්තා තමන් වහන්සේ ඉපදී 5 වෙනි මාසයේදී දඹගස් සෙවණේදී ලබාගත් ආනාපාන ධානයවත් උපදවන්න බෑ මේ අත්ථකිලමතාන යෝගයෙන් කියලා තේරුම්ගෙන මැදුන් පිළිවෙතට පියනගන්න පටන් ගත්තා. දෙසතියක් තරම් කෙටි කාලය තුළ වැහැරී ගියේ තමන්ගේ ශ්‍රී දේහිය නැවතත් ප්‍රකෘතිමත් වුණ යටපත් වූ අර්ථ සමාපatti උපදවා ගත හැකි වුණා. දැන් තමන් වහන්සේ ඒ දෙසතිය තුළ තේරුම් කරගත්තා දී කාලේ අවුරුදු 29ක් තිස්සේ දෙව කුමරයෙක් මෙන් සම්පත් වින්දේ කාමසුකල්ලිකාන යෝගයේ පිහිටාගෙනයි ඊළඟට මේ ආයුර්වේදකට ආසන්න කාලයක් කයට වද දෙමින් අත්ථකිලමතාන යෝගයේ පිරිවි. දැන් මේ දෙකේම යථා තත්ත්වයේ තේරුම් ගන්න තමන් වහන්සේට පුළුවන් වුණා. ඊළඟට මේ ධ්‍යාන සමාපatti උපදවාගෙන සෑම ඉරියව්වකම සතෝ සම්ප්‍රජානකාරීව ගත කරන්න හැකි වූයේ මැදුන් පිළිවෙත නිසයි කියන එක ආબોධ කරගෙනයි තමන් වහන්සේ ඒ දසතිය තුල ඊට සුදුසු තත්වයකටපත් උනේ. අන්තිමේදී වාස 35 දී බෝමුලාරා වැඩ ඉඳගෙන කාගේවත් උපදේශක් නොමැතිව ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කරගෙන සීලෝම ධ්‍යාන ලැබෙන කර්මස්ථාන 30ම සම්පූර්ණ කරලා పూర్වේ නිවාස ඥානියත් දිව්‍යං චක්ෂුර විඥානයත් දෙකෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාවයේ මනමින් තේරුම්ගෙන පටිච්ච සමුප්පාද විශ්ලේෂණ කොට
තමන් වහන්සේ දවස් අලුයම් කාලයේදී ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා තමන් වහන්සේ ආબોධ කරගත් මේ ධර්මය තමන් වින්දනය කරමින් දින 49ක්ම කිසි කෙනෙක් සමග කතාවක් බහක් නැමැතිව තමන්ම ඒ නිවන් සුව වින්දනය කරමින් සත්‍ය ගෙවුවා. අපින සතියේදී ධර්ම ගාම්භීරත්වය මෙනෙහි කළා. ඒ අවස්ථාවේ සහම්පති බ්‍රහ්ම රාජයා පැමිණ කළ ආරාධනයේ පරිද්දෙන් බුදු ඇස ලෝක ධාතුවට විහිදෙව්වා. ලෝකවාසී සත්‍යයන් අතර කොටස් 4ක් ඉන්න බව බුදු ඇසට පෙනුණා. බුදු ඇස කියන්නේ වෙන දෙයක් නෙමෙයි ඉන්ද්‍රිය පරෝපරී ඥානය සහ ආශ්‍යානුසේ ඥානය. මේ ඥාන දෙකට බුදු ඇස කියනවා. ඒ වාගේ ප්‍රඥා චක්සු පහක් තථාගතයන් වහන්සේට පවතිනවා. දිබ්බ චක්ඛු ඥානය, ධම්ම චක්ඛු ඥානය, බුද්ධ චක්ඛු ඥාන, සමන්ත චක්ඛු ඥානය සහ ඥාන චක්ඛු ඥානය කියලා. මේ කියන්නේ පහම ප්‍රඥාවන්ගේ විශේෂත්වයක්. දිබ්බ චක්ඛු කියන්නේ දිවස් නුවණ. ඒක චතුර්ථ ධාන සම්ප්‍රයුක්ත ප්‍රඥාවක්. ධම්ම චක්ඛු කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඥාන තුන. ඊළඟට බුද්ධ චක්ඛු කියන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරී ඥාන ආශ්‍යානුසේ ඥාන දෙක. සමන්ත චක්ඛු කියන්නේ සරුවඥතා ඥානය. එවාගෙම ප්‍රඥා චක්ඛු කිව්වේ ඥාන චක්ඛු කිව්වේ ඉතිරි සීලෝම බුද්ධ ඥාන. මේ විදිහට මේ බුදු ඇසෙන් ලෝකේ බලනකොට පෙනී ගියා දහම් පදයක් ඇසෝ කෙනෙහිම සත්‍ය අවබෝධ කරගන්න සුදුස්සන් ඉන්න බව. ඒ ඇත්තන්ද කියන උද්ගතිතඥ පුජ්‍යලෝ කියලා. සමහර විට ධර්මයේ විස්තර කරද්දී අධිගම ලබන්නන් ඉන්න බව පෙනී ගියා. ඒ ඇට කියනවා විපංචිතඥ පුජ්‍යලෝ කියලා. තවත් සමහර කෙනෙක් ඉන්නවා බණ අසලා සීල් පිළිපදලා බණ භාවනා පිළිවෙත් පුරලා ඒ ජීවිතය අධිගම ලබන්නෝ. ඒ ඇත්තන්ද කියන නෙయ్య පුජ්‍යලෝ කියලා. සමහර කෙනෙක් ඉන්නව කොයිතරම් බණ ඇසුවත් කොයිතරම් සිල් රැක්කත් ඒ ජීවිතය අධිගම නොලබන අය. එයත් අන්න කියනවා පදපරම කියලා. මේ කොටස් හතරම තේරුම්ගෙන තමන් වහන්සේ ධර්ම දේශනාවට කැමැති බව ප්‍රතිඥා දුන්නා. ඊළඟට තමයි ධර්ම දේශනාවට සුදුස්සන් ශ්‍රවණයේ සුදුස්සන් සොයාගෙන යද්දී ආලාර කාලාමතුමා දින 7කට කලින් කලුරේ කරලා ආකින්චඤ්ඤාතන බමතලේ පිදලා උට බුදුරු දහසක් උපන්නත් බණ අහන්න ලැබෙන්නේ අවුරුදු මේ මහා කල්ප 60000ක් යනතුරු. ඊළඟට උද්දකරා පුත්‍රයා දිසවානකොට එතුමා ඊයේ රාත්‍රියේ මැදීම කලුරේ කළා නේව සංඥානා සංඥාතනී පිදලා මහා කල්ප 84000ක් යනතුරු උට බණ පදයක් අහන්න වෙන්නේ නැහැ. ඊළඟට පංච වර්ගීය ස්වාමින් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්ථායක වෙහිටියේ බැවින් ඒ ඇත්තන් කළ උපකාරයට ප්‍රත්‍යෝපකාර පිණිස ධර්ම දේශනා කරන්න ඉසිපතනාරාම නිගදායට වැඩම කරලයි මේ දේශනේ ආරම්භ කොට වදාළේ. දැන් මේ දේශනේ බොහොම දීර්ඝ දේශනයක් වුණත් මේන් අපි බලාපොරොත්තු වෙන ඉතා ස්වල්ප වේලාවක් තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනපතා අපේ సంతානෙ තුල කොහොමද දියුණු කරගන්නේ කියන මේ වචනය ගැන හඳුන්වන්නට. මෙතන සඳහන් වෙනවා මතුම් පිළිවෙත කොච්චර ආනිසංසදායකද ප්‍රඥා චක්ෂුවක් ඇති කරනවා එවාගෙම විනිවිද දක්නා නුවණක් ඇති කරනවා කෙලෙසුන් සංසිඳවනවා මාර්ගඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරවා දෙනවා සතර ඵලයට පමුණවනවා නිර්වාණයට පමුණවනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවස්ථා දෙකක් මෙහි යඳින් වෙනවා. එයින් පළවෙනි අවස්ථාවට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඊළඟට දෙවෙනි අවස්ථාවට කියන්නේ මිශ්‍රක ප්‍රතිපදාව කියලා. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ දැන් අපි নমස්කාර කරනකොටත් අපේ සංකාන තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙනවා. එවැගේ බුද්ධං සරණං ගච්ඡාමි ආදී තෙරුවන් සරණ වේලාවෙත් යන වේලාවෙත් මේ මාර්ගාංග වැඩෙනවා. ශික්ෂාපද සමාදන්ව රකින්න වේලාවෙත් මාර්ගාංග වැඩෙනවා. එවැගේ බුද්ධ පූජාවක් කරතත් බණපදයක් දේශනා කරතත් බණපදයකට සවන් දුන්නත් බණපදයක් පාඩම් කරතත් බණපදයක් සජ්ජායනා කරතත් මේ හැම තැනකදීම මාර්ගාංග වැඩෙනවා. ඒ හැම අවස්ථාවකම තමන්ගේ సంతානේ මේ මාර්ගාංග වැඩෙන හැටි අපි තේරුම් ගත්තොත් අපට පුළුවන් වෙනවා සෑම ඉරියව්වකදීම අපට නිවනටම පියනගන්න. සැබවින්ම ජීවිතයේ සෑම කටයුත්තක් බෞද්ධයාගේ හඳුන්වන්නේ නිවන් මාර්ගට අවතීර්ණව කටයුතු කරන හැටියටයි. ඒ කියන්නේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පිළිවෙත් පුරනවා කියන්නේ වනගත වෙලා රුක්මුල් සෙනසුන් වලට වෙලා පැවැත්විය යුතු දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අගාරික ප්‍රතිපදා අනගාරික ප්‍රතිපදා හැටියට ජීවිතයේ සෑම දිනකටම යායතු ගමන් මඟ මනවින් දේශනා කළා කියනවා.
එනිසා ගෘහස්ත බෞද්ධයන් විසිනුත් තම තමාගේ සෑම ක්‍රියාවකදීම නිවනට පිය නගමින් යා යුතු ගමන් මඟ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගැනීමෙන් සලසා ගන්නට පුළුවනි. මේ සඳහන් වෙන මාර්ගාංග 8 මෙහිමයි. පළමුවන්නේ සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව. දෙවැන්න සම්මා සංකල්පනාව හෙවත් මානසිකාර තුනක්. ඒ කියන්නේ නිවන් පතා ගැනීම, මෛත්‍රී සාගත මානසිකාරය, කරුණා සාගත අවිහිංසා මානසිකාරය. සම්මා වාචා කියන්නේ මුසාවාදයෙන් තොර වීම, කේලමින් තොර වීම, පරිසබසින් තොර වීම, හිස්බසින් තොර වීම, එවැගේම කුසල් සිතින් වචන පාවිච්චි කිරීම. ඊළඟට කම්මන්ත කියන්නේ කයින් සිදුවෙන අකුසල තුනෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, මිත්‍යාචාරයෙන් වැළකීම, එවැගේම කයින් කුසල් කිරීමේ කුසල් සිත. එවැගේම මිච්ඡා ආජීවයෙන් වැළකීම, සම්මා ආජීවේ මිච්ඡා ජීව නමින් තියෙනවා ජීවත් වීම සඳහා කරන අකුසල කර්මපත 7ක්. ප්‍රාණඝාතය, අදින්නාදානය, මිච්ඡාචාරය, මුසාවාදය, දේශනා වාචේ, පරිසා වාචේ, සම්ප්‍රප්‍රලාපය කියන 7 ජීවත් වීම සඳහා ඇතැම් කෙනෙක් අනුගමනය කරනවා. ඒවා මිච්ඡා ජීවයයි. ඒ වගේම වෙළඳාම් කරන කෙනෙකු අධාර්මික වෙළඳාම් 5ක් තියෙනවා. ඒවා යෙදෙනවා නම් මිච්ඡා ජීවය. කෙසේ නමුත් තමන්ගේ අපරිසුදු වෙන විදිහේ කටයුත්තකින් ජීවත් වෙනවා නම් ඒක මිච්ඡා ආජීවය. එයින් වැළකීම සම්මා ආජීවයයි. සම්මා කම්මන්ත, සම්මා වායාම කියන තැනේ සෑම කුසල ක්‍රියාවකදීම එළඹ සිටින වීරියේ තමන්ගේ සිතේ නූපන් අකුසල් නූපදවාලනවා. එවාගෙම උපන්න කුසල් යටපත් කරවනවා. නූපන් කුසල් උපදවනවා. උපන් කුසල් වැඩි දියුණු කරවනවා. සම්මා සතිය කියන මෙයින් හඳුන්වන්නේ තමන් කරන සෑම කුසල ක්‍රියාවක කුසල වචනයක කුසල සිටිවිල්ලකදී පවා කය පිළිබඳව සිහියෙන් පැවැත්වීම, තමන්ගේ సంతානයේ කුසල සෝමනස්ස හෝ උපේක්ෂා වේදනාව පවත්වාලීම, තමන්ගේ සිතේ කුසල සිතකින් යුක්ත කර ගැනීම, තමන්ගේ సంతානයේ සියලුම ධර්මතාවන් මේ සතියෙන් යුක්ත කර ගැනීම. මේ සතිය කියන එක සෝබන සාධාන චෛතසික ධර්මයක්. ඒ හැම අවස්ථාවකම මේ සතිපට්ඨාන 4 වැඩෙන හැටියට පැවැත්වීමෙන් සම්මා සතිය පෙරෙනවා. ඒ වගේම සම්මා සමාධි කියන තැන කුසල චිත්තස් ඒකාග්‍රතා සමාධි කියදැයින් තමන් සංතානේ යම් තා කුසල් සිත් පහළ වෙන දෙයක යෙදෙනවා නම් ඒ හැම විටම නීවරණ පාහිතෙන් නූපදී යනවා. ධානාංග පාහිතේ එළඹී සිටනවා යම් පමණකින්. එයින් හිතේ ඇති වෙන එකඟත්වයට කියන්නේ සම්මා සමාධිය. අපි සලකා බලමු. දැන් අපි තිසරණ පංචශීලයේ සමාදන් වුණා. මේ තිසරණ පංචශීලයේ සමාදන් වීමේදී අපේ సంతානයේ සිය දහස් ගණනාවක් කුසල චිත්ත වීති පෙළි පහළ වුණා. ඒ කියන්නේ වාග්ද්වාරයෙන් වචන කියවෙනවා, මනෝද්වාරයෙන් ඒවා හිතින් දරා ගන්නවා, පිළිගන්නවා. එතකොට එහිදී තමන්ගේ සිතේ මේක තේරුමක් ඇතුව කියවනකොට බොහෝ සෙයින් සෝමනස්ස සාගත වෙනවා, ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එවැගේම තමන්ගේ ඕනකමින් සමාදම් වෙනකොට අසංකාරිකද වෙනවා. මේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන මේ සීලේ සමාදන් වීමේ කුසල චිතේ තියෙනවා චිත්ත ඡායසික ධර්මයන් 34ක්. ඒ කියන්නේ ඒවා විස්තර වශයෙන් කියන්න අපට කාලය මදි වෙනවා. නමුත් මෙතන අපි කෙටියෙන් හඳුන්වනවා 34ක් තියෙනවා මෙතන ධර්මතා. මේ ධර්මතා 34 ඇතුලේ තියෙන අමෝහය කියන කුසල මූලය. ඒක සම්මා දිට්ඨියයි. ඒ වගේම මෙහි තියෙනවා කුසල විචාරකය. ඒකට කියනවා සම්මා සංකල්පනාව. එහෙම තියෙනවා කුසල වීරිය. ඒකට කියනවා සම්මා වායාම. එහෙම තියෙනවා කුසල සිහිය. ඒකට කියනවා සම්මා සතිය. ඒ සිතේ තියෙන කුසල ඒකාග්‍රතාව. ඒක සම්මා සමාධිය. ඒ වගේම වචනෙන් සිදුවෙන අකුසලයෙන් වැළකීමේ සිකපද පිහිටෙනකොට සම්මා වාචා කියන මාර්ගාංගය ඇති වෙනවා. කයින් සිදුවෙන අකුසලයෙන් වැළකීමේ ශික්ෂාපදයක් කියවෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගය එකතු වෙනවා. එවැගේම වැරදි ආජීවයෙන් වැළකීම සංඛ්‍යාත ශික්ෂාපදයක් හිතේ හරි පිළිටෙනකොට සම්මා ආජීව මාර්ගාංගය දෙනවා. මේ තුන වෙන වෙන මිසක් එක හිතේ එකවර යෙදෙන්නේ නැහැ. අනිත් පහ එක හිතේ එකවර යෙදෙනවා. එනිසා දැන් අපි සලකා ගනිමු. නමස්කාරය කියනකොට අපේ సంతානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 5ක් වැඩුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි නමස්කාරය කිරීමෙන් සිද්ධ කළේ
අපේ සිත කුසල් සිත් පහළ කර ගැනීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගාංග 5ක් හිතේ දියුණු කර ගැනීමයි. එවැගේම අපි බුද්ධං සරණං ගච්ඡාමි ආදී තිසරණේ පිළිපෙන කොටත් ඔය මාර්ගාංග 5 හිතේ වැඩෙනවා. එවැගේ පාණාතිපාතා වේරමණී සමාදම් වෙනකොට මාර්ගාංග 6ක් වැඩෙනවා. එතන සම්මා කම්මන්ත කියන අර අංගෙත් එක්ක 6ක් වැඩෙනවා. ඊළඟට අදින්නාදාන වේරමණී කාමේස මිත්‍යාචාරා වේරමණී තුනේදීම සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක අංග 6ක් වැඩෙනවා. ඊළඟට මුසාවාදා වේරමණී සමාදම් වෙනකොට එතින්දී සම්මා වාචා කියන මාර්ගාංගයේ එක්ක 6ක් වෙනවා. එවැගේම සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී කියලා සමාදම් වෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගයෙන් එකතු වෙනවා. මේ විදිහට බැලීමේදී අපි තිසරණේ සමාදම් වීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් අපි සිදු කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපේ සිතේ පෝෂණය කර ගැනීමයි, පහළ කර ගැනීමයි, වර්ධනය කර ගැනීමයි. ඒ වගේම අපි මේ බණක් කියන වෙලාවේ දේශකයන් වහන්සේගේ సంతානෙත් ඔය කියන විදිහට මාර්ගාංග 5ක් දැකින් එක එක ජවන් සිතක් ගානේ පහළ වෙනවා. ශ්‍රාවක පින්නතුනුත් ඒක සාවධානව සතෝ සම්පජානකාරීව සවන් දීමේදී දහම් පද තේරුම් ගැනීමෙන් එහිමේදී මාර්ගාංග 5ක් බැගින් හිතේ වැඩෙනවා. ඔය විදිහට සලකා බැලීමේදී අපට පුළුවන්කම තියෙනවා මේ සීල් සමාදන් වීම පමණක් නෙමේ සීලී නිතර ආවර්ජනා කිරීම. තමන්ගේ කටයුතු අවස්ථාවලදී මේ සීලේ තිසරණේ සහිත සීලේ හිතින් කියවනවා. අනිත් වැඩවලට බාධා නොවන හැටියට හැම වෙලාවෙම තමන්ගේ సంతානයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදා හැටියට වැඩි දියුණු වෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? එක්තරා සිටුවරයෙක් සවැත් නුවර වාසී සිටුවරයෙක් තමන්ගේ මාලිගාවේ ඉඳගෙන නිතර උදේ වරුවේ පාර දිහා බලනකොට දකින්න ලැබෙන භික්ෂූන් වහන්සේලා පාරේ පින්දපාත වඩිනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නිතර මේ පාරේ වඩිනවා. මේ සිටුවරයා තරුණ සිටුවරයෙක් මේ සිටුවරයා බොහෝම කල්පනාකාරීව බලාගෙන ඉන්න අනිත් මිනිස්සු යනකොට වටපිට බලනවා, උඩබිම බලනවා, හස්තපාද විකාර පැවිතෙනවා, කලබලෙන් යන්නේ. මේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නේ, උඩබිම බලන්නේ නැහැ. එවාගෙම හත්පා ලෙලවන්නේ නැහැ. බොහෝම සංවරව යටේලාලෝ net ඇතිව සතෝ සම්පජානකාරීව සීනුවණින් පියනඟ නැටි බලාගෙන ඉන්නවා. මෙතුමා කල්පනා කළා මුන්වහන්සේගේ సంతානයේ යම් කිසි සංසිඳීමක් තියෙනව නේද? මම දවසක කතා කරන්නේ මේ කියලා ඒක උදෑසනක ස්වාමීන් වහන්සේ වඩින වෙලාවට ඉදිරියට ගිහින් වැඳලා අවසරගෙන ආව. ස්වාමීන් වහන්සේ මට වචනයක් කතා කරන්න අවසරද? පුළුවනි. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ වඩින බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. වෙනත් ආ වගේ ඉන්නේ බොහොම සංසුන් ගමනින් වඩින්නේ. ස්වාමීන් වහන්සේ යම් කිසි ආධ්‍යාත්මික සැලසිල්ලෙන් ඉන්නවා කියලා මං හිතෙනවා. ස්වාමීනි අපට ඒක නෑනේ. අපට මේ දහසක් කටයුතු නිසා රැඳාවල් කිසි හිතට නිදහසක් නෑ. නිදා ගන්න ගියත් හරියට නිින්ද යන්නෙත් නෑ. අනේ ස්වාමීනි මටත් යම් කිසි විදියකින් හිතට සැලසිල්ලක් දෙන දෙයක් කියලා දෙන්න කිව්වා. එහෙමනම් පින්වත් සිටු පුත්‍රය ඔබට ගැඹුරු දෙයක් නෙමෙයි මං කෙටි දෙයක් කියලා දෙන්නම්. ඔබට පුළුවන් නේද දිනපතා මේ පරිත්‍යාගය පුරුදු කරන්න? හැමදාම උදේ නැගිටිනකොට හිතන්න මං අද කාට හරි යමක් දෙන්නෙමි කියලා. ඉතින් උදේ කෑම බීම අරගෙන අත හොදලා දානකොට පිඟාන භාජනයේ තලිය හොදලා දානකොට හිතන්නේ මේ මගේ අත සෝදලා භාජන සෝදලා ඉවත දාන ඉඳුල් වතුරේ ආහාර රසයේ පොළවේ සතුන් දෙසප පිණිස වේවා කුරු කුඹුන්ද. ඒ වගේම කුරුල්ලන්නේ කොබෙයියන්නේ කෑම ටිකක් දෙන්න. බල්ලේකට බලලෙකට කෑම ටිකක් දෙන්න. මේ යන පාරේ හිඟන්නේකොට දැක්කොත් උහුට යමක් දෙන්න. තාපස කෙනෙක් දැක්කොත් දෙන්න. එවාගෙම සිල්වත් භික්ෂුවක් දැක්කොත් ඒ කැමති දෙයක් දෙන්න Taman දන්න කියන දෙයක්. මේම දිනපතාම පරිත්‍යාගයේ පුරුදු කරන්න. පරිත්‍යාගයේ පුරුදු කරලා ඒක නිතර හිතින් කියවන්න මං අසවලාට මෙහෙම දුන්නා කියලා. මේ දේ පරිත්‍යාග කළා කියලා හිතන්නේ. එසේ හිතා ඉන්නකොට ඔබට ලොකු සනසිල්ලක් මනසට ලැබෙයි කියු. හොඳයි ස්වාමීනි මං ඒක අනුගමනය කරන්නම් කියලා හැමදාම ඊළඟට පරිත්‍යාගයේ පුරුදු කළා. ටික දාසකින් පස්සේ නැවත ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගය වෙනක හරිම ප්‍රීතිමත් දෙයක්. ඒකෙන් ලොකු සනසිල්ලක් මම ලබනවා. දිනපතා මාස 2කින් මේක දින සුවපත් කරනවා නේද කියලා මට ලොකු සතුටක් ඇති වෙනවා. ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න. එනම් පින්වතේ තිසරණේ සමාදන් වෙලා තිසරණේ හිතේ නිතර කියවා දවස ගෙවන්න කිව්වා. හොඳයි ඒකත් මං කරන්නම් කියලා තිසරණේ සමාදන් වුණා.
තිසරණේ සමාදන් වෙලා දැන් රැඳාවල් දෙකේ කොච්චර වැඩ තිබුණත් මේ වැඩ අතරේ තිසරණේම කියවා දවසේ කටයුතු යෙදෙනවා. ටික දවසක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් පරිත්‍යාගයේ පුරුදුයි හැමදාම නොකොඩවාම කරනවා. තිසරණේ මම හැමදාම හිතින් කියවනවා. වන්න පුදුම විදිහේ මානසික සෝයක් දැන් තියෙනවා. දැන් ඔතට මට නිින්ද යනවා. බයක් නැහැ මොනම සොරේකාව කියලාවත් බයක් නැහැ. සතුරන්ගෙන්වත් බයක් නැහැ. ඒ වගේම gedara dore වැඩ කටයුතුත් ඊට වඩා කලට වඩා හොඳින් දැන් සුරක්ෂිතව පවතිනවා. මට තවත් දෙයක් කියලා දෙන්න. එහෙමනම් පින්වත තිසරණේ සහිත පංචශීලයේ සමාදන්ව මේක නිතර හිතේ කියවා දවසේ වැඩවල යෙදෙන්න. හොඳයි ස්වාමී ඒකත් කරන්නම් කියලා දැන් පරිත්‍යාගය තිසරණය පංචශීලය දිනපතාම අනුගමනය කළා. ටික දවසක් ගිහින් කියනවා ස්වාමින් වහන්සේ මට දැන් මේ කරුණු තුනම පුළුවනි. හැබැයි එන්න මට වාසනාවන්ත ගතියක් දැනෙනවා. දැන් වෙනදාට වඩා මට පුදුමාකාර සනසිල්ලක්. මම මේ පංචශීලය රැකීමෙන් සීලෝම සත්ත්ව ප්‍රජාට මං අභය දුන්නා කියලා හිතෙනවා. ඒ වගේම මට දැන් සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු හීනයක් වෙන්නේ නැහැ. මේ වාගේ පුදුම සනසිල්ලක් දැන් මට තියෙනවා. තවත් දෙයක් මට කියලා දෙන්න. එහෙමනම් පින්වත පොහොයට අටසිල් සමාදන් වෙන්න. නිත්‍ය වශයෙන් තිසරණ පංචශීලයේ පොහොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙන්න. හොඳයි ස්වාමීනි ඒකත් මං කරන්නම්. දැන් මේ සිටුවරයා ටිකෙන් ටික ධර්මයට එකතු වෙන හැටි. කොහොම ටික දවසක් ටික කලක් ගිහලා ආයමත් කිව්වා ස්වාමීනි මං දැන් පොහොයට අටසිල් සමාදන්වත් රකින්නවා. ඒකත් මට විශාල සනසිල්ලක් දැන් විකාල භෝජනින් වැළකීලා ඉන්න බ්‍රහ්මචාර්ය වෙන්නවා. මල් සුවඳ වේලුම් එවැගේ මුදුමාලා ආභරණ ආදී දැරීමෙන් වැළකී ඉන්න උස්සාසන මහාසන වලින් වැළකී ඉන්න විකාල භෝජනින් වැළකී ඉන්න මම බොහොම ලොකු සංසිඳීමක් සහැල්ලුවක් මට දැන් තියෙනවා. මට තවත් දෙයක් කියලා දෙන්න. එනම් පින්නත ගිහි ජීවිතේ කරන්න තියෙන උසස්ම සීලය දස සීලයයි. තිසරණයේ දස සීලය ස්ථිර වශයෙන් සමාදන්ව රකින්න කියලා දුන්නා. හොඳයි ඒකත් කරන්න. දැන් ඉතින් මෙතුමා gedara සීලෝම වගකීම් බර සුදුසුසඳ පැවරුවා. මිල මුදල් පරිහරණය, ආදායම් පාලනය, එවාගෙම සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීම ආදී කටයුතු හැම දෙයක්ම සුදුසුසඳ පැවරුවා. දැන් මෙතුමා ගිහිව පැවිදි ජීවිතයක් වාගේ gedara ගත කරනවා හරියට අනාගාමී කෙනෙක් වාගේ. කොහොම ගිහිල්ලා එක දවසක් කිව්වා ස්වාමින් වහන්සේ මට දැන් පරිත්‍යාගයේ පුළුවන් තිසරණේ දස සීලයේ පුළුවන්. දැන් මට පුදුමාකාර මානසික සුවයක් නිදහසක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට තවත් දෙයක් කියලා දෙන්න. ඊට පස්සේ කියලා දුන්නේ නම් මහාන වෙන්න. පැවිදි වුණා. හැබැයි පැවිදි වෙලා ටික දවසකින් ගිහි වෙන්න හිතුවා. හේතුව මේ ගැඹුරු අභිධර්මයේ මතක තියාගන්න බෑ. කෝටි ගණන් ශික්ෂාපද මතක තියාගන්න බෑ. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට එක්කගෙන ගිහිල්ලා උපදේශයක් ලබා දුන්න ආචාර්යයන් වහන්සේ. බුදුරජාන් වහන්සේ උපදේශ දුන්න මේ සීලෝම ශික්ෂාපද රැකෙන එකක් රැක්කොත් එනම් සිත ආරක්ෂා කරගත්තොත් ඔක්කොම ලේසියෙන් රැකෙන මෙන්න සිත ආරක්ෂා කරගන්න හැටි කියලා චිත්තානුපස්සනාව උගන්වුවා. ස්වාමින් වහන්සේ ඒ අනුගමනය කළ නබෝ කලකින් රහත් වුණා. දැන් මේ කෙටි හැඳින්වීමෙන් අපි බලාපොරොත්තු වුණේ අර පරිත්‍යාගය. එවාගෙම තිසරණ පංචශීලයේ මේවා නිතර හිතේ ආවර්ජනා කිරීමෙන් පුජ්‍යලෝකයේ సంతාණයට මොනතරම් සනසිල්ලක් දිනපතා උදාපත් වෙනවාද කියන එකයි. ඉතින් දහසක් වැඩ කටයුතු වල යෙදී සිටින අපි සෑම දිනම අපිට ආධ්‍යාත්මික සුවයක් ලබා ගන්නට නම් අපේ හිතට නිතරම අර අඳුනක් ගල ගන්නවා වගේ හැම වෙලාවෙම අපේ සිත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහේ කුසල් අරමුණක යොමු කරන්නටම ඕනේ. උදාහරණයක් තියෙනවා ඉස්සර කාලේ අරණි දණ්ඩ කියලා. අරණි දණ්ඩ කියන්නේ ගිනි උපදවන මේ දඬුව. ඒක නිතර අතුල්ලා තමයි ගින්නක් උපදින්නේ. අද කාලේ වාගේ ගිනි උපදවන උපකරණ ඒ කාලේ සුලභ නැහැ. ඒ ගිනි උපදවන දැල කටු දෙකක් කොට දෙකක් අතුල්ලා බොහෝම මහන්සියෙන් තමයි ගින්නක් උපදවා ගන්න. ඒකට ඉන්න අරණි සහිත අරණි දණ්ඩ කියලා. ඒක අතරමං නැවැත්තුවොත් ගිනි උපදවන්න බෑ. ඒක ගිනි උපදවන තුරුම අතුල්ලන්නට ඕන. බොහොම වේගයෙන් නැවත අතුල්ලන්නට ඕනේ. ඒ වගේ අපේ සිත නියම තත්ත්වයට ගමන නම් අපට අතරක් නැර මේ සෑම කටයුත්තකදීම කුසාසිත වැඩෙන හැටියට පිළිපදින්නට ඕනේ. මේ සඳහා තිසරණීය සාහිත්‍ය පංචශීලයේ හිතින් භාවිතා කිරීම, කරණීය මෙත්ත සූත්‍රයේ හිතින් නිතර කියවා දවසේ කටයුතු යෙදීම, ඉතිපිසෝ ගාථාව නිතර හිතේ කියවා දවසේ කටයුතු යෙදීම මේ ආදී යහපත් දෙයක් හිතේ නිතර මනසකාරී කිරීමෙන් අනුස්සති භාවනාවක් වැඩෙනවා. ඒ අනුස්සති භාවනාව වශයෙන් හිතේ වැඩෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිතේ දියුණු වෙනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන්න බෝධිපාක්ෂික ධර්ම 37ම හිතේ වැඩෙනවා. මේවා වැඩෙන්න තරහ යන අරමුණේ හිතේ තරහ එන්නේ නැහැ. බය වෙන අරමුණේ හිතේ බය ඇති වෙන්නේ නැහැ. රාග වෙන අරමුණේ හිතේ රාගයක් එන්නේ නැහැ. ඒ වගේම මාන්න වෙන අරමුණේ හිතේ මාන්නයක් එන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් වෙන අරමුණේ හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ නැහැ. කෙනෙක් බැන්නත් ඉක්මන් වෙන්නේත් නැහැ. ඒ වගේම තමන්ගේ අත්‍යවශ්‍ය සිදු වෙනවත් බොහෝම අඩුයි. හැම දෙයක් ගැනම හොඳට අවධානයක් යොදනවා. හැම කටයුත්තකදීම කුසාසිතින් සිත අවදිව තියෙන නිසා මෙන්න මේ විදිහට පැවතීමෙන් බෞද්ධ ජීවිතය සැබෑ බෞද්ධ ජීවිතයක්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියනගර ජීවිතයක් බවට පැමිණෙනවා. එමගින් අපි මෙලොව වශයෙන් පුදුමාකාර මානසික සුවයක් විඳිනවා. සාම්ප්‍රදායික වශයෙන් අපට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන සුගති පාරායන වනවා ඒකාන්තයි. සුගතියෙන් සුගතියට යනවා පිටසක් වලක නූපදී යනවා. උපනුපන්තන හොඳ කල්යාණ මිත්‍රයන් ලබනවා. එවාගෙම උපනුපන්තන ගැඹුරු ධර්මයන් අවබෝධ කර ගැනීමේ නුවණක් අපට පහළ වෙනවා. මේ වාගේ භවයෙන් භවයට ජෝති පාරායන වෙමින් ආලෝකයෙන් ආලෝකයට යන්නත් එයින් නොනවති විසුද්ධාලෝකයේ වෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නත් හේතු වෙන උතුම් මාර්ගයක් තමයි මේ හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා නැවත කල්පනා කරන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ, අර්ථ සලකන්නට ඕනේ, කියවන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ, හිතාමතා බලන්නට ඕනේ, ප්‍රතිපදා වශයෙන් මේවා ටිකින් ටික අනුගමනය කරන්නට ඕනේ. එසේ වෙනනම් අපි සෑම වෙලාවෙම අපේ මෙලව දියුණුව පරලොව සුගතියේ සාන්ත නිවන පිණිස පිළිපන්නා වෙනවා. සම්‍යක් මාර්ගයට පිළිපන්නා වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නා වෙනවා. මඳුම් පිළිවෙත අනුගමනය කළා වෙනවා. එවැගේම අපේ චිත්තසංතානයේ අර දවසින් දවස උසස් බවට පැමිණිලා බලාපොරොත්තු වන දෙලව දියුණුවයි කෙලවරාමා මහ නිවනයි සාක්ෂාත් කර ගැනීමට සමත් වෙනවා. එදා සරුවක්ඥන් වහන්සේ විසින් පස්වගත අවසානයන් වහන්සේ කාය සාක්ෂි කොටගෙන දසදහස් සක්කට මේ අනුත්තර ධර්මචක්‍ර සූත්‍රාන්ත දේශනාව පැවැත් වූ මොහොතේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළ 18 කෝටියක් බ්‍රහ්ම රාජෝ අරිහත්ත්වයට පත් වුණා. අද අවුරුදු 45ක් මුළුල්ලේ දේශෝ සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ සියල්ලම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ අන්තර්ගතව තියෙනවා. මේ කියවුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ වචන බිඳු මාත්‍රයක් පමණයි. මේවා එකින් එකට අපි විග්‍රහ කරලා තේරුම් ගනිමින් අපේ බෞද්ධ ජීවිතයේ සැබෑ ධර්ම ජීවිතයක් බවට පමුණවා ගන්න අධිෂ්ඨාන තබා ගනිමු. දැන් මෙතෙක් වේලා ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිතාහිත මැදහත් සෑම සත්නකද ලොවේ ලෝතුරා සම්පත් පිණිස වේවා. තමන්ට මේ කුසලානිසංස බලයෙන් මේ ජීවිතය තුළදී සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ගුණයෙන් නුවණින් වැඩ දියුණු වෙමින් සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක් ධර්මයන් දියුණු කර ගනිමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සනසී වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.